සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. ධම්සිසිල දායකත්ව ධර්මදේශනා නරඹන රටවාසී ලෝකවාසී ප්‍රේක්ෂක ඔබ හැම දිනාටම අදත් සුපුරුදු විදිහටම සූදානම් වෙන්නේ ගිලන්වියක බෞද්ධ රෝහල් අනුබද්ධිත ධම්සිසිල නාලිකාවේ ධම්සිසිල දායකත්ව ධර්මදේශනා තවත් එක් වැඩසටහනක් ඔබ වෙත රැගෙන එන්නට. අද දවසේ මෙම දායකත්ව ධර්මදේශනාව සඳහා බැතිබර දායකත්වයේ දරමින් කටයුතු කරනු ලබනවා. නාගොල්ල කෑගල ලිපිනෙහි පදිංචි නිල්මිනී වක්කුඹුර මහත්මිය එවැගේම චමිදු වක්කුඹුර මහත්මයා ඇතුළු ඒ පිරිස විසින් ඔවුන්ගේ ප්‍රධාන දායකත්ව අරමුණු ලෙස සටහන් කොට තිබෙනවා. දැනට වසරකට පෙර මිය පරලෝ යන්නට යෙදුනා වූ අතුල වක්කුඹුර මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම වගේම දැනට වසර 4කට පෙර මිය පරලෝ යන්නට යෙදුනා වූ ඒ.සී. ජයරත්න මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම. එහෙමනම් අද දවසේ අප දායකත්ව ධර්මදේශනාවේ දායකත්ව ධර්මදේශනා මැදිරියට වැඩමවා වදාළ මාවෙල මල්වතු මහා විහාරාධිකාරී මෛරපාද ජාතික පාසලේ සහකාර විදුහල්පති සිරිමත් ආනන්ද සංසදයේ ගරු සභාපති ගුවන්විදුලි රූපවාහිනී විචිත්‍ර ධර්මදේශක අවසරයි මට නම කියන්නට පූජ්‍ය පන්නල ආනන්ද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව නමස්කාර පූර්වකව අද දවසේ අප වැඩසටහනට පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. එහෙමනම් සුපින්නතුනි අද දින දායකත්ව ධර්මදේශනා ආරම්භයට මත්තෙන් සූදානම පංචශීලයේ සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරන්නට. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดิงนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පරදුක්ඛෝපදානේන අත්තනෝ සුඛමිච්ඡති. විරසං සංඝ සංසට්ඨෝ විරසෝන පරිමුච්ඡති සදාබී වන්දනීය මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා ඇතුළු පූජනීය මහා සංඝ රත්නයන් අවසරයි. අද මේ උතුම් ධර්මානුශාසනාවෙහි දායකත්වයේ දරන පින්වත්
මව් දෙමව්පියන් පුංචි දුවල පුතාලා ඇතුළු ධර්ම ශ්‍රවණා බිහිලාසී වාසනාවන්ත පුණ්‍යකාමී පින්නතුනි සූදානම දහම් සිසිල YouTube මාධ්‍ය ඔස්සේ ධර්මානුශාසනාවක් දේශනා කරවාගෙන ශ්‍රවණය කරමින් මුළු මහත් ලෝකේ හැම දිනාටම බුදුබණ පදයක් ශ්‍රවණය කිරීමේ අවස්ථාව වාග්ය වාසනාව ලබා දීමේ උදාර පුණ්‍ය ක්‍රියාව සිද්ධ කරන්නටයි ඔබේ අරමුණු පසක් කර ගැනීම සඳහා මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙනවා තථාගත ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ උතුම් බුදුබණ පදයක් කෙරෙහි අපි හැම දිනාගෙම අවධානය යොමු කරන්නට මම මාතෘකාව හැටියට ගාථා පාඨයක් දේශනා කළා මේ ගාථාව තියෙන්නේ ධම්මපදයේ පකින්නක කියන වග්ගයේ මේ වග්ගයේ ගාථා කීපයක් සඳහන් වෙනවා එයින් දෙවන ගාථාව තමයි මාතෘකාව හැටියට දේශනා කළේ බුදුහාමුදුරුවෝ සවැත් නුවර දෙව්රම් මහා විහාරේ වැඩ ඉන්න අවස්ථාවක කරන ලද දේශනාවක් හැටියටයි මේ බණ කතාව අපට මුණ ගැහෙන්නේ බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නවා උන්වහන්සේගේ සාමාන්‍ය දිනචර්යාව තමයි හැමදාම උදේට මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකය දිහා බලනවා අද මම කාටද පිහිට විය යුත්තේ කියලා. මගෙන් පිහිට ලබා ගන්න තැනැත්තා දෙවියන් අතරද මිනිසුන් අතරද බ්‍රහ්මයන් අතරද කියලා බුදුහාමුදුරුවෝ හැමදාම උදේ මහා කරුණාවට සමවැදිලා හොයලා බලනවා. එහෙම මහා කරුණාවෙන් දකින කෙනා හොයාගෙන බුදුහාමුදුරුවෝ ඒ ස්ථානවලට වඩිනවා. සාමාන්‍යයෙන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ දිනචර්යාවේ පිළිවෙල. ඊළඟට මහා කරුණාවෙන් දකින තැනැත්තාට පිහිට විය යුත්තේ කොහොමද කියලා මහා ප්‍රඥාවෙන් තීරණය කරන. ඒක හරි විශේෂයි. පාසල් යන දුවල පුතාලට එහෙම මේවා ඉස්කෝලේදී එහෙමත් කියලා දෙනවා. මහා කරුණාවෙන් දකින පුජ්‍යලයා මහා කරුණාවෙන් දැක්කහම එයාට පිහිට වෙන්නේ කොහොමද කියලා මහා ප්‍රඥාවෙන් තීරණය කරනවා. ඒ අනුව අපි තෝරාගත්ත බණ කතාවත් තථාගත බුදුහාමුදුරුවෝ දැක්කට පස්සේ අදාළ පුජ්‍යලෙන් මහා ප්‍රඥාවෙන් තීරණය කළා කොහොමද පිහිට වෙන්නේ කියලා. ඒ අනුව බුදුහාමුදුරුවෝ එදා දවසේ දකින්නේ අපේ ධර්ම මාතෘකාවට අනුව යක්ෂණියක් සහ දියණියක් මේ දෙන්නම තරුණයි. බුදුහාමුදුරුවෝ මේ දකින දවසේ යක්ෂණිය තරුණිය ආහාරයට ගන්ට මරාගෙන කන්ට සූදානම් වෙන දවසේදී තමයි බුදුහාමුදුරුවන්ගේ බුදු නුවණට මේ දෙන්න මුණ ගැහෙන්නේ. ඒ වෙලාවේ බුදුහාඳුර ප්‍රඥාවෙන් කල්පනා කරනවා දැන් මේ දෙන්න මුණ ගැහෙන තැනට වඩින්න ඕනි. වැඩමවල මොකද කරන්නේ? ඒ ටික තමයි ප්‍රඥාවෙන් තීරණය කරන්නේ. එනු බුදුහාඳුර පූර්ව සූදානමකින් ඒ ස්ථානයට වඩිනවා. දෙදෙනා මුණ ගැහෙන වෙලාව උදා වෙනවා. ඔය දෙන්න මුණ ගැහෙනකොටම බුදුහාඳුර එතෙන්ට වඩිනවා. වැඩමවලා බුදුහාමුදුරුවෝ මේ යක්ෂණියගෙනුයි දියණියගෙනුයි අහනවා ඔබ දෙදෙනා මේ විදිහට මුණ ගැහෙන්න හේතුව මොකද්ද කියලා. යක්ෂණියකින් බුදුහාමුදුරුවෝ අහන්නේ දැන් ලැහැස්ති මේ මනුෂ්‍ය දියණිය මරාගෙන කන්ට නේද කියලාම ඇය ඔව් කියනවා. දුව ඒක දන්නේ නැහැ. යක්ෂණිය දන්නවා.
ඊට පස්සේ ඇහුවා මෙහෙම දෙන්න වෙන්න හේතුව මොකද්ද කියලා. යක්ෂණිය දන්නෙත් නැහැ, දියණිය දන්නෙත් නැහැ. අපෙන් එහෙම ඇහුවත් අපි දන්නෙත් නැහනේ. දැන් දුවෙක්ගෙන් හරි පුතෙක්ගෙන් හරි ඇහුවොත් මේ අම්මයි තාත්තයි ලැබෙන්න හේතුව මොකද කියලා මගෙන් ඇහුවත් මම දන්නේ නැහැ. අම්මගෙන් තාත්තගෙන් ඇහුවොත් මේ දුව හරි පුතා හරි ওই දෙන්නට ලැබෙන්න හේතුව මොකද්ද කියලා එහෙම අපි දන්නේ නැහැ. ස්වාමි දියණියෙක්ගෙන් භාර්යාවක්ගෙන් එහෙම ඇහුවොත් මේ බිරිඳ සැමියා කොහොමද ලැබුණේ කියලා ලැබුණ හැටි ඕනනම් කියයි මේ සැරේ. අහවල් තැනදී මුණ ගැහුණා ඊට පස්සේ එහෙම විස්තරයක් කියයි. ඒ හැරුණු විට සාංශාරික කතාව අපට එහෙම කියන්න තරම් නුවණක් නැහැ. මේ යකින්නට තිබුණෙත් නැහැ, දියණියට තිබුණෙත් නැහැ. දෙන්න මරාගෙන කණ එක නතර කරලා බුදුහාමුදුරන්ට පිළිතුරු දෙනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි එහෙම එකක් දන්නේ නැහැ. ඒ වෙලාවේ තථාගත බුදුහාමුදුරුවෝ මේ යක්ෂණිය සහ දියණිය මේ විදිහට මරාගෙන කන්ට හේතු වුණු සාංශාරික කතාව දේශනා කළා. දැන් මේ බණ කතාව අද නම් අපි ඉස්සරහින් අම්මා අප්පච්චිලා පුංචි දොළ පුතාලා ආදී ඔබ ශ්‍රවණය කළාට එදා මේ බණ කතාව අහන්න හිටියේ අර යක්ෂණිය හැටියට ඉන්න කෙනයි තරුණ දියණියයි විතරයි. වෙන කවුරුවක්වත් නැහැ. ඉතින් බුදුහාඳුරෝ මේ දෙන්නට මේ කතාව කියන දෙන්න අහගෙන ඉන්නවා. යකින්නත් අහගෙන ඉන්නවා. අතීතයේ පරණ කතාවක් බුදුහාඳුරෝ මතක් කරන්නේ අතීතයේ අචිරවතී ගංගාව. ඔය දැන් තියෙන තැනම තමයි ගංගාව තියෙන්නේ. අචිරවතී ගංගාව ආසන්නයේ එක මිනිස්සෙක් හිටියා. එයා කැස්බෑවන්ගේ බිත්තර ආහාරයට ගන්න හරිම කැමති. කැස්බෑ බිත්තර. බණ පොතේ තියෙන කැසුඹු බිජු කියලා. කැස්බෑවන්ගේ බිත්තර. එයා ඒ ගංගාව අයිනේ තියෙන කැස්බෑවන්ගේ බිත්තර අරගෙන ළඟ ගෙදරකට ගිහිල්ලා ඒවා සකස් කරලා ආහාරයට ගන්නවා. සකස් කරලා ගන්නවා කියලා කිව්වට බණ පොතේ තම්බලද ආහාරයට ගත්තේ බැදලද ආහාරයට ගත්තේ කියලා එහෙම දන්නේ නැහැ. සමහර විට තම්බල එහෙම කන්නේ ඇති. ඒ ළඟ ගෙදරකට ගිහිල්ලා ඒ ගෙදර ඉන්න පුංචි දුවෙක්. මේ මිනිස්සයා ඒ දුවටත් මේ කැස්බෑ බිත්තර සකස් කරාම තැම්බුවම ඒවෙන් දෙනවා. දුවට හරි රහක් දැනුණා මේ බිත්තරවල. කැස්බෑ බිත්තරවල. දැන් මේ දුව මේ බිත්තරත් එක්ක තමයි බත් කන්න කැමති. බිත්තර නැත්තම් කෑම කන්න කැමති නෑ. දැන් අම්මට මේ දරුවට කන්න දෙන්න විදිහක් නෑ බිත්තර නැතුව. හැමදාම කැස්බෑ බිත්තරත් නෑනේ අර මිනිස්සයා ගෙනලා දෙන්නෙත් නෑ හැමදාම. මේගොල්ලෝ එහෙම කැස්බෑ බිත්තර ගන්ට ගංගාව ගාවට යන්නේ නෑ. ඒගොල්ලෝ එහෙම කරන්නේ නෑ. දැන් දියණිය ආහාර ගන්නෙ නෑ බිත්තර නැතුව. ඊට පස්සේ මේ අම්මා කල්පනා කරා කිකිලි බිත්තර දීලා බලමුද කියලා. ඒ අනුව කිකිලි බිත්තර දුන්නාම දුවට අපි කියන්නේ සාමාන්‍ය විවහාරේ කුකුල් බිත්තර කියලානේ. බිත්තර දුන්නාම අනේ දුව මේ බිත්තර වර්ග දෙක අඳුනගත්තේ නෑ. ඒවත් කන්න කැමති වුණා. ඒ අනුව දැන් දියණිය කෑම කනවා කිකිලි බිත්තර දුන්නාම හොඳට බත් ටිකක් කනවා. කැස්බෑ බිත්තරත් ඉඳලා හිටලා හම්බ වෙනවා. දැන් බිත්තර සොයා ගැනීමත් ටික ටික ක්‍රමයෙන් අමාරු වෙනවා. දියණිය ටික ටික ලොකු වෙනවා. අම්මා තාත්තා තීරණය කරා කිකිලියෙක් ගෙනලා හැදුවා නම් හරිනේ කියලා. ඒ අනුව මේගොල්ලෝ ගෙදර කිකිලියෙක් ඇති කරනවා. එයා බිත්තර දානවා. දුවම පුරුදු වුණා කිකිලිගෙන් බිත්තරේ අරගෙන ඒවා සකස් කරලා ආහාරයට ගන්න. දැන් හරිම ආසයි කිකිලි බිත්තර දානකම් බලාගෙන ඉන්නවා. බිත්තර දානකම් බලාගෙන ඉඳලා බිත්තරේ ගන්නවා. සාමාන්‍ය කිකිලියෙක් බිත්තර දාන්නේ අපට කන්න නෙමෙයිනේ. බිත්තරේ අපි ගන්නකොට එයා විරුද්ධ වෙනවා. ඉතින් පුළුවන් තරම් විරුද්ධ වෙනවා. කෑ ගහනවා, කොටන්ට එනවා විවිධ විදියට. මොකද මේ අම්මා කිකිලි කියන්නේ අම්මනේ. ඒ අම්මගේ දරුවා අපි මේ පැහැරගන්නේ. එතකොට අම්මා විරුද්ධ වෙනවා. නමුත් ඉතින් ඒ සතාගේ දුර්වලකම හන්දා අපට පුළුවන් ඉතින් එයාගෙන් බිත්තරේ උදුර ගන්න. ඉතින් මේ දුව බිත්තරේ උදුරගෙන හැමදාම කනවා.
දියණියට තියෙන ආසාව, කිකිලියට තියෙන තරහ. ඇයි මගේ බබා හැමදාම මෙයා මරාගෙන කනවා. කිකිලිගේ හිතේ වෛරය. ඒත් ඉතින් එයා බිත්තර දානවනේ ස්වභාවිකයිනේ හැමදාම බිත්තර දානවා. කාලයගේ ඇවෑමෙන් කාලේ කෙමෙන් ගත වෙනවා. මේ සිද්ධිය දිගටම සිද්ධ වෙනවා. කිකිලි මැරෙනවා. කිකිලි මැරෙන්නේ දුව කෙරෙහි බද්ධ වෛරයකින්. එයා මැරිලා උපදිනවා බැලලියක් වෙලා. කිකිලි මැරිලා බැලලියක් වෙලා උපදිනවා. දියණියත් කාලයගේ ඇවෑමෙන් මැරෙනවා. දියණිය මැරිලා කිකිලියක් වෙනවා. චුතිසිතනි බලපාන්නේ දෙවෙනි උපතට. දැන් දුවගේ චුතිසිතේ තියෙන ලොකුම ආසාව තමයි එයා කිකිලිට ආසයි. දැන් අපි සත්තුන්ට එහෙම ආසාවේ මැරෙනවනේ සමහර සත්තුන්ට. ගෙවල් වල දුවල පුතාලා එහෙම අම්මා තාත්තටත් වඩා ආදරේ සත්තුන්ට. හරි ආදරේ. කොහේ හරි ගමනක් ගිහිල්ලා වෙලා අම්මා මුණ ගැහුනම අම්මා අපච්චි කෝ කියලා අහන්නේ නැහැ. අම්මා ගෙදර ඇති කරන සතා ගැනම කියලා එයා කෝ කියලා තමයි අහන්නේ. තාත්තා ගැන අහන්නේ නැහැ. සතා ගැන අහන්නේ. තාත්තා මුණ ගැහුනොත් අම්මා කෝ අපච්චි කියලා අහන්නේ නැහැ. සතා ගැන අහන්නේ. කෝ එයා කන්ට දුන්නද? නෑවුවද? බෙහෙත් දුන්නද? එහෙම ගොඩාක් ආදරේ. ඒක තමයි හිතේ තියෙන්නේ. චුතියටත් ওই සතා මතක් වුණ ගමන් බොහෝ දුරට එයා ඒ සතාගේ කුලේ උපදිනවා. බල්ලන්ට ආදරෙන් මැරුණාම බලු පැටියෙක් කියලා උපදිනවා. එහෙම වෙනවා. චුතියට අනුවනේ ප්‍රතිසන්දිය ලැබෙන්නේ. එසත් චුතිසිත පිරිසුදු තියා ගන්න ඕන. මේ දුව මැරෙන්නේ ගොඩාක් කිකිලිට ආසාවෙන්. එයා කිකිලියෙක් වෙනවා. අරයාගේ චුතිය තියෙන්නේ එයාගේ හිතේ තියෙන තරහනේ. මේ ගෑන් ළමයි කෙරේ තරහයි. මේ දරුවෝ ටික මරාගෙන කෑවනේ. එතකොට දියණිය උපදිනවා කිකිලිය වෙලා, කිකිලිය උපදිනවා බැලලිය වෙලා. දැන් අරයට පුළුවන් තරහ පිරිමහ ගන්න. දැන් බැලලි මොකද කරන්නේ? කිකිලි දාන බිත්තර කනවා. තරහ පිරිමහ ගන්න. වෛරය කියන එක පිරිමහන එකක් නේ. ඒක පිරිමහ ගන්න ඕන. දැන් දුව ඉතින් තරහයි. දැන් දුව කිකිලිනේ. එහෙම ඉන්නවා. ඒ දෙන්න ඒ කාලයගේ ඇබෑමෙන් එහෙම මැරෙනවා. විස්තර තියෙනවා දෙන්නගේ ඒ බවවල. ඉතින් අපිට දීර්ඝව පැහැදිලි කරන්න වෙලාව නෙමෙයිනේ. දැන් කොහොම ඉඳලා කිකිලි ආයි මැරෙනවා. දෙවිනි ආත්මේ කිකිලි මැරෙනවා. කිකිලි මැරෙන්නේ බැලලියට තරහෙන්. දැන් මේ ආත්මේ බැලලි තරහ නැහැනේ. බැලලියට තියෙන ආසාව. කිකිලිට තියෙන තරහ. දෙන්න මාරු වෙලා ඉන්නේ දැන් දෙවිනි ආත්මෙදී. දැන් මැරෙනවා කිකිලිය. කිකිලිය තරහෙන් මැරිලා උපදිනවා දිවි දෙනක් වෙලා. එයාට තරහ පිරිමහ ගන්න නෑවන්නේ. බැලලිය මැරිලා උපදිනවා මුව දෙනක් වෙලා. තුන්වෙනි භවයේ. දැන් මොකද වෙන්නේ? දැන් දිවි දෙන අර මුව දෙනගේ පැටව කනවා. දැන් මුව දෙන තරහෙන් ඉන්නවා, දිවි දෙන ආසාවෙන් ඉන්නවා. අන්තිමට පැටව කාලා දිවි දෙන මුව දෙනත් කාලා දානවා. දැන් ආත්ම තුනක්. එතකොට බුදුහාඳුර මතක් කරනවා අර යක්ෂණියට ඔයයි මේ ඉස්සරහා ඉන්න දුවයි ඔය දෙන්න මෙහෙම ආසාවෙන් සහ වෛරයෙන් මැරිලා. ඒ වෛරය පිරිමහා ගන්නට මෙහෙම ඔය දෙන්න මුණ ගැහිලා තියෙනවා මීට පෙර 499 වෙනි වතාව. මේ මුණ ගැහෙන්න පෙර මේ ඔය දෙන්න මුණ ගැහිලා තියෙන 500 වෙනි වතාව. බුදුහාමර මුල කතා තුනක් දේශනා කරනවා. පළවෙනි ආත්මෙ, දෙවෙනි ආත්මෙ, තුන්වෙනි ආත්මෙ. එතනින් ඉස්සරහා කතා ටික දේශනා කරන්නේ බුදුනුවණින් දකින්නවනේ. දැකලා බුදුහාමර මෙහෙම තමයි ඔය දෙන්න ආවේ. ඔය දෙන්න ඉස්සරහටත් මෙහෙමමයි යන්නේ. අදින් මතොත් තමයි. දැන් මේ සැරේ මේ ගෑන් ළමයට ඉපදිච්ච බබාලා මේ යකින්න කෑවා. බබාලා දෙතුන් දෙනෙක් කෑවා. දැන් අද ලැහැස්ති දුවම මරාගෙන කන්න. දැන් ඊට පස්සේ ආයෙ දෙන්න මාරුවට උපදිනවා. දියණිය තරහෙන් මැරිලා උපදිනවා. අර ආසාවෙන් උපදිනවා. එහෙම ඉපදෙලා ඔය දෙන්න තව දුර ඉස්සරහට ගමනක් යනවා. මේක නතර කරන්න පුළුවන් හිත වෙනස් කරගත්තොත්. ඔය දෙන්නටම අද පුළුවන් නම් හිත වෙනස් කරගන්නට ඔය දෙන්නගේ මේ සසර මේ යන
වෛරයෙන් යන ගමන නතර වෙනවා කියලා බුදුහාමුදුරුවෝ මේ දෙන්නට කියලා දුන්නා. ඒ කියලා දුන්න බණ කතාව අහනවා. පර දුක්ඛෝපදානේන උන බුදුහාමුදුරුවෝ මේ දෙන්නට පැහැදිලි කරනවා. පර දුක්ඛෝපදානේන. පර කියලා කියන්නේ අනුන්නේ. සිංහල මිගෙන ගන්න දුවල පුතාලා දන්නවා 10 11 පන්තිවල ඉඳලා සංදි උගන්වනෝනේ. එතකොට කියනවා පෙර පර වණන් කියලා. පර කියන්නේ දෙවෙනි. දෙවෙනි කියන්නේ අනුන් කියන අදහස. අනුන් පර. දුක්ඛෝප. දුක්ඛෝප කියන්නේ දුක. දානේන කියන්නේ දෙනවනේ. එතකොට පර දුක්ඛෝප දානේන අනුන්ට දුක් දෙමින් දානය කියන්නේ දීම. මොනවද දෙන්නේ? දුක්ඛූප දුක්. කාටද දෙන්නේ? පර අනුන්ට. අනුන්ට දුක් දෙමින් අත්තනෝ සුඛමිච්ඡති. අත්තනෝ කියන්නේ තමන්ට. සුඛ කියලා කියන්නේ සැපනේ. මිච්ඡති කියන්නේ බලාපොරොත්තු වීම. එතකොට කවුරු හරි කෙනෙක් දැන් බුදුහාමර මේ දෙන්නට මතක් කරනවා. කවුරු හරි කෙනෙක් තමන්ට සැප විපාක ලැබීමේ ආසාවෙන් බලාපොරොත්තුවෙන් අනුන්ට දුක් දෙනවා නම් දැන් අර කතා තුනේ මෙහෙමනේ ඉන්නේ. දුව කිකිලිගෙන් බිත්තර පැහැරගන්නේ දුවගේ සැප පිණිස. අත්තනෝ සුඛමිච්ඡති. එයාට සතුටුයි. හැබැයි පරදුක්ඛූප දානේන අනුන්ට දුකක්, කිකිලියට දුකක්. එහෙමනේ. එතකොට අන්න එහෙම කවුරු හරි තමන් සැප ප්‍රාර්ථනා කරමින් අනුන්ට දුක් දෙමින් යම්කිසි කෙනෙක් කටයුතු කරනවා නම් මොකද වෙන්නේ? ඒ තුලින් ගොඩනැගෙන වෙරා සෝන. වෙරා කියලා කියන්නේ වෙරාසං සග්ග වෛරය. වෙර කියලා කියන්නේ වෛරය. ඒ වෛරය මොකද වෙන්නේ? භවයෙන් භවයට ඉස්සරහට යනවා. ඒ නිසා මේ එක්කෙනෙක්ගේ සැප බලාපොරොත්තුෙන් තව කෙනෙකුට දුක් දෙමින් මේ යන ඔබ දෙදෙනාගේ ගමන ඊටාම භයානකයි කියලා බුදුහාඳුරෝ දේශනා කළා. දෙන්නම කතාව අහගත්තා. මේක මේ ධර්මානුශාසනාව දැන් අපි විනාඩි 25කට විතර සීමා කරනවානේ. බුදුහාමුදුරුවෝ සමහරට පැය 4-5ක් මේ දෙන්නට මේ කාරණේ පැහැදිලි කරන්න ඇති. දීර්ඝ කතාවක් ධම්මපදට්ට කතාවෙත් ලොකු කතාවක් තියෙනවා. ඉතින් එහෙම දෙන්නට පැහැදිලි කරයින් පස්සේ දෙන්නම කරුණු අවබෝධ කරගන්නවා. කොච්චර කරුණු අවබෝධ කරගත්තත් යකින්නට නිවන් දකින්න බෑනේ. එයා ඉන්නේ යක්ෂනේ, ගෝත්‍රයේ යක්ෂ. අමනුස්සයෙක්නේ. අමනුස්සයෙන්ට අමනුස්ස හැටියටම නිවන් දකින්න බෑ. ඒ නිසා නමුත් මේ යක්ෂණීය බුදුහාඳුරෝ දේශනා කර කතාව අහගෙන ඉඳලා අවබෝධ කරගෙන එයා සීලේහි පිහිටියා. එයා හිතුවා අදින් මතු මම කවදාකවත් මේ භවෙන් භවයට එන වෛරය ඇති වෙන මේ අකුසල කර්මය කරන්නේ නැහැ කියලා එයා තීරණය කළා. දැන් එයා සීලේහි පිහිටියා. කවුද? යක්ෂණිය. දියණිය මනුස්සනේ. එයා මේ ධර්මය බුදුහාඳුරෝ දේශනා කරපු බණ කතාව හොඳට අහගෙන ඉඳලා සෝවාන් මාර්ගඵලයටපත් වුණා. දුව සෝවාන් වුණා. යක්ෂණිය සීලේහි පිහිටියා. දෙදෙනාගේ සසර ගමන සීමිත වුණා. දුව උපදින්නේ ආයේ උපත් 7යි තියෙන්නේ. සෝවාන් වුණ කෙනෙක් 7 වතාවකට වඩා උපදින්නේ නැහැ. දැන් එයා නිවනට සමීප වුණා. යක්ෂණියත් සීලේහි පිහිටලා නිවනට සමීප වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට මේ බණ කතාව දේශනා කරලා පැහැදිලි කරන්නේ මහණෙනි මිනිස්සුනි, ගිහි පැවිදි ඔබ අප හැමෝටම දේශනා කරනවා වෛරය කියන එක අපි දියුණු කළොත් ඒ තුලින් අපටමයි මේ සංසාර ගමන අභාග්‍ය එකක් බවට පරිවර්තනය වෙන්නේ. ඒ නිසා අපට වෛරී සිතවිලි උපදින්න පුළුවන්. බණ දේශනා කරන මමත් බණ අහන අම්මා අප්පච්චිලා දුවල පුතාලත් කවුරක්වත් අපි රහත් භාවයටපත් වෙලා නැති හන්ද අපේ සිත්වල එහෙම සිතවිලි උපදින්න පුළුවන්. වෛරාදී ක්ලේශයන් උපදිනවා. ඒක සාමාන්‍යයි. උපදින එක සාමාන්‍යයි. ඒ උපදින කෙලෙස් හඳුනාගෙන ඒවා යටපත් කරන එක තමයි අපේ තියෙන විශේෂත්වය. එසා අපි මේ ආදී බණ කතා වලින් අවබෝධ කරගන්න ඕනේ මේ සංසාරේ අපි යන්නේ අපේ සිතිවිලි වලට අනුව.
එනිසා සිත වෙනස් කරගන්න උත්සාහයක් දරනවා නම් සිතවිලි පාලනය කරන්න උත්සාහයක් දරනවා නම් අපට පුළුවන් අපේ මේ භවයෙන් භවයට යන දුක්ඛිත සාංශාරික ගමන යම් ආකාරයකට වෙනස් කරලා සසර දුක් නිමා කරලා ලබන නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට අපට පහසුවක් ලැබෙනවා. ඉතින් ඒ බව සිහිපත් කරමින් අපි අද ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. බොහෝම සැදැහැයෙන් මේ උතුම් ධර්මානුශාසනාවේහි ධර්මදායකත්වය ලබාගෙන කටයුතු කරනු ලබනවා. අද දවසේ නිල්මිනි වක්කුඹුර මහත්මිය, ඒ වගේම චමිඳු වක්කුඹුර මහත්මයා, මේගොල්ලෝ පදිංචි වෙලා ඉන්නවා කෑගල්ල නාගොල්ල ප්‍රදේශයේ. අපි දීර්ඝ කාලයක් තිස්සේ දන්නා හඳුනන කල්යාණ මිත්‍ර පිරිසක් හැටියටයි අද මේ උතුම් ධර්මානුශාසනාවේහි දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනු ලබන්නේ. විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ජන්මාන්තරගත වන්නට යෙදුණු අදින් වසරකට පෙර පරලෝක සැපත් වන්නට යෙදුණු AC ජයරත්න මහත්මයාගේ ප්‍රාණකාරයාට පරලොවින් පින් අනුමෝදන් කරන්නට, ඒ වගේම අතුල වක්කුඹුර මහත්මයාගේ භවගාමී ජීවිතය සැපවත් කරන්නට පුණ්‍ය ආනුමෝදනා කරන්නට. අතුල වක්කුඹුර මහත්මයා පරලෝක සැපත් වෙලා අදට වසරක් සම්පූර්ණ වෙනවා. ඒ වගේම AC ජයරත්න මහත්මයා පරලෝක සැපත් වෙලා වසර 4ක් සම්පූර්ණ වෙනවා. මේ දෙදෙනාට පුණ්‍ය ආනුමෝදනා කිරීමේ උදාාර බලාපොරොත්තු ඇතිවයි අද දවසේ මේ ධර්මානුශාසනාව පවත්වන්නේ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු අදින් වසරකට පෙර පරලෝක සැපත් වුණු අතුල වත්කුඹුර මහත්මයාගේ භවගාමී ජීවිතයත්, වසර 4කට පෙර පරලෝක සැපත් වන්නට යෙදුණු AC ජයරත්න මහත්මයාගේ භවගාමී ජීවිතයත් සාංශාරික වශයෙන් සැපවත් කරගෙන ඊ타මත් මික්මන් භවයකදී ඒ දෙදෙනා ප්‍රමුඛ පරලෝක ගිහිල්ලා පින් ගන්න බලාපොරොත්තුෙන් ඉන්න යම් පමණක් ඥාතීන් ඉන්නවා නම් ඒ හැම දිනාටම උතුම් නිර්වාණ ධර්මයම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේ ධම්සිසිල YouTube රූපවාහිනී නාලිකාව ඔස්සේ මේ ධර්මානුශාසනාව දේශනා කරවා ගන්න පින්වත් ඒ මව් දෙමව්පියන්ට, පුංචි දුවල පුතාලට, ඒ පවුලවල උදවියට, ඒ වගේම ධර්මානුශාසනාව ශ්‍රවණය කරන සියලුම දෙනාට මේ මාධ්‍යාලයේ නිර්මාතෘවර ගිලන් විවේක බෞද්ධ රෝහලේ නිර්මාතෘ අපේ ගෞරවනීය නන්දරතන පොඩිහාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයට, ලක්වැසි ලෝවැසි හැම දෙනාටම, සම්බුද්ධ ශාසනය සුරකින අල්පේසාක්‍ය මහේසාක්‍ය ආදී සියලු දෙවියන්ට මේ පින් කුසල 100ක්පත් වීමෙන් මේ ඔබ අප හැම දෙනාටම ඊ타මත් මික්මන් භවයකදී සසර දුක් නිමා කොට ලබන උතුම් නිර්වාණ ධර්මයම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. සුමිනුරු වූ දහම් පණිවිඩයකින් අනතුරුව ඔබේ නිවහනින් අදට සමගට යන්න තමයි සූදානම් වෙන්නේ. අද දවසේ මෙම දායකත්ව ධර්ම දේශනාව සඳහා වැඩමවා වදාළ මාවෙල මල්ලතු මහා විහාරාධිකාරී මයුරපාද ජාතික පාසලේ සහකාර විදුහල්පති සිරිමත් ආනන්ද සංසදයේ ගරු සභාපති ගුවන්විදුලි රූපවාහිනී විචිත්‍ර ධර්මදේශක අවසරයි මට නම කියන්නට
පූජ්‍ය පන්නල ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඔබ වහන්සේට නමස්කාර පූර්වක ස්තුතියි අද දවසේම දායකත්ව ධර්ම දේශනාව මේ ආකාරයට සිදු කළාට. සාදු සාදු සාදු. එහෙමනම් හිතවතුනි සමුගෙන යන්නට මත්තෙන් මතක් කරන්නට කැමති අද දවසේ දායකත්වයේ දැක්වූ නාගොල්ල කෑගල්ල ලිපිණියෙහි පදිංචි නිල්මිනී වක්කුඹුර සහ චමිදු වක්කුඹුර යන මහත්ම මහත්මීන්ගේ ඒ අරමුණු සඵල වේවා. රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන්ටත් ඒ වගේම රට ජාතිය වෙනුවෙන් අපරිමිත මෙහෙවලක් ඉටු කළ දේවානම්පියතිස්ස මහරජතුමාණන් ඇතුළු අභීත හෙළ රජදරුවන්ටත් මේ පින් අයිති වේවා. එහෙමනම් තවත් දායකත්ව ධර්ම දේශනාවකින් හමු වන බලාපොරොත්තුවෙන් අදට අප ඔබගෙන් සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි. සමාජ මාධ්‍යයේ කලන මිතුරා දම්සිසිල දායකත්ව ධර්ම දේශනා සඳහා ඔබට දායක විය හැකියි. රටවාසී ලෝකවාසී සදැහැති ඔබත් ඔබේ දායකත්ව ධර්ම දේශනාව වෙන් කරවා ගන්න. විමසීම් 0.7 28 60 351 0.76 72 0.7 573 0.35 31 28 342 අපගේ දම්සිසිල YouTube නාලිකාව අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. පින්වත් ඔබට තෙරුවන් සරණයි.